Ayo පුතාලා දුවලා මොකටද අයබෝවන් ආයිබෝවන් සර්. අයබෝවන් බෝඩ් එක උතර පේනව නේද? හරි අරගේ අර ටියුට් එකේ තව එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවානේ. අපි ඒක සාකච්ඡා කරලා යමු අලුත් පාඩමට. කරාද ඒක හැමෝම? ඔව්. මේක අපිට තියනව නේද? පස්වෙනි එක තියනව නේද කරන්න? පස්වෙනි එක කරන්න තියනවනේ. සරුද්ද? ඔව් සර්. හරි. හරි කරමු බලන්න. මානව සම ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. ඒ මොනවාද? මොනවාද මානව සම තියෙන ප්‍රධාන කොටස් දෙක? අනිතටත් එහෙමද? ඔව් සර්. නෑ නේද? අපි චර්මය නෑ සර්. ඒක තමයි. එහෙනම් පුතාගේ සිග්නල් මදි ඇති ඒකයි. ඔව්. මොනවද ප්‍රධාන කොටස් දෙක? අපිචර්මය සහ චර්මය. අපිචර්මය සහ චර්මය. සමමගින් දහඩිය ලෙස බැහැර කරන ද්‍රව්‍ය මොනවාද? මොනවද? දහඩිය ලෙස බැහැර කරන ද්‍රව්‍යයට අපි මොනවද කියන්නේ? මොනවද ද්‍රව්‍ය? දහඩිය ලෙස බැහැර කරන ද්‍රව්‍ය ඒකේ තියෙන සංඝටක ටික කියන්නේ මොනවද තියෙන්නේ? ජලය තියෙනවා, යූරියා තියෙනවා, යූරික් අම්ලය ස්වල්ප වශයෙන් තියෙනවා. ඊට පස්සේ ලවණ වර්ග. ලවණ වර්ග තියෙනවා. අන්න ඒ ටික තමයි ලියන්න ඕන උතන. දහඩියට කියන අනිත් නම මොකද්ද? දහඩිය දාන්නේ මොකෙන්ද? ස්වේද ග්‍රන්ථි. ස්වේද ග්‍රන්ථි නේ. ස්වේදය. දහඩිය කියන අනිත් නම තමයි ස්වේදය. ඒකේ තියෙන ප්‍රධාන සංඝටක ටික මොනවද? ජලය, ලවණ වර්ග, යූරියා සහ යූරික් අම්ලය ස්වල්ප වශයෙන්. ලියාගත්තේ නැත්තම් ඔය කරාද මේක පේපර් එක? ඔය ප්‍රශ්නේ. ඔව් සර්. alright. මිනිස් සමයේ ප්‍රධාන කාර්යයන් තුනක් ලියන්න. මිනිස් සමයේ ප්‍රධාන කාර්යයන් තුනක්. මොනවද ප්‍රධාන කාර්යයන් තුන? එකක් තමයි අභ්‍යන්තර අවයව නේද? අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීම. ශරීරයේ අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීම. ඔව් කියන්න බලන්න කියන්නකො. සංවේදී අවයවයක් ලෙස ක්‍රියා කිරීම. හරි. අය ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කිරීම. හරි. අය දේහ උෂ්ණත්වය පාලනය කිරීමට ක්‍රියා කිරීම. ඔව් ඒකත් හරි. රයිට්. ඔය තියෙන හොඳයි. very good. විටමින් D නිෂ්පාදනය කරනවා. දේහ උෂ්ණත්වයත් යාමනය කරනවා නේ. දේහ උෂ්ණත්වය යාමනය කරනවා. ඊළඟ අභ්‍යන්තර අවයව නේ. කියන්නේ දේහේ ආරක්ෂක පටලයක් විදිහට ක්‍රියා කරනවා. ආරක්ෂක පටලයක් විදිහට. ඊට අමතරනේ අපිට ලස්සනකුත් ලබා දෙනවා නේ. ලස්සනක් ලබා දෙනවා. ඈ ඒකත් කරනවානේ. ඔය හැමනේ උත්සාහ කරන්නේ නේ ලස්සන කරගන්න.
right. හතරවෙනි එක මෙලනින් වර්ණකේ නැති ප්‍රයෝජනයක් සඳහන් කරන්න. අහිතකර පාරජම්මුල කිරණ වලින් සම ආරක්ෂා කිරීම. හොඳයි බොහොම හොඳයි. හරි. මට දැන් ඔයාලගේ පොත් ටික පෙන්නන්න මම අනිත් ප්‍රශ්නේ අර අඳින්න කියලා කිව්වනේ. සම අඳින්න කියලා කිව්වා. මූත්‍රා වාහිනී පද්ධතිය අඳින්න කියලා කිව්වා. ඊට පස්සේ මධ්‍ය මොකද්ද? සුසු මේ ස්නායු පද්ධතියනේ මධ්‍ය ස්නායු පද්ධතිය අඳින්න කියලා කිව්වා නේද? පෙන්නන්න බලන්න පොත් ටික. සනුද්දකෝ පෙන්නන්න මට වීඩියෝ එක කරලා පෙන්නන්න. නිකල් සසෙන් යාවේ නෑ නේද? නෑ සර්. නිශිකා කො පෙන්නන්න දැහැමි පෙන්නන්න සනුද්දකෝ කො පෙන්නන්න වීඩියෝස් දාලා පෙන්නන්න පොත් ගල්ලන්න මට බලන්න පේන්නේ නැහැ හැමද කළුවරයි එළිය වැටෙන්නේ නැහැ පොතට චුට්ටක් ඉන්න මොකක්ද ඇඳලා තියෙන්නේ සම මොකක්ද මට පැහැදිලි නෑ සම නේද සම කො අනිත් තව පෙන්නන්න බලන්න පිටිපැත්තට පෙන්නන්න බලන්න මිනිස් සම very good ලස්සනට ඇඳලා තියෙනවා අනිත් පැත්ත පෙන්නන්න බලන්න තව පිටුව පෙරලලා පෙන්නන්න පිටුව පෙරලලා පෙන්නන්න ඔය තියෙන්නේ හරි බොහොම හොඳයි ලස්සන නිශිකා පෙන්නන්න නිශිකා හරි හොඳයි පුතා නිශිකා පෙන්නන්න බලන්න නිශිකා ඇඳද ඒ එක්සර්සයිස් එක කරාද දැමි පෙන්නන්න බලන්න වීඩියෝ ඔයා හිටියේ නෑ නේ මම ඊළඟ දවසේ පෙන්නන්න. හරි සිතුම් ඇන්දද මිනිස් සම මූත්‍රාවාහිනී පද්ධතිය ඇන්දද පෙන්නන්න බලන්න නිශිකා හොඩක් බලන්න very good ඔය තියෙන ලස්සන නැඳලා පොඩ්ඩක් ඉන්න බලන්න මෙතන මේ view right හරි නිශිකත් ඇඳලා තියෙනවා හොඳයි බොහොම හොඳයි කවුද මිනිත් මේ ඇඳද ඒක කරන්න බැරි වුණා සර්. ඒ මොකද අයියේ කරන්න බැරිනේ කවුද ශියාන් කරේ නැද්ද ශියාන් නැද්ද හරි ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන හරි තනියම ඇඳින්න පුළුවන් වෙන්න ඕන මිනිස් සම ඇඳලා කොටස් නම් කරන්න පුළුවන් වෙන්න ඕන මූත්‍රා වාහිනී පද්ධතිය ඇඳලා කොටස් නම් කරන්න පුළුවන් වෙන්න ඕන ඊට පස්සේ මධ්‍ය ස්නායු පද්ධතියනේ මොළයයි සුෂුම්නාවයි හරි ඒකේ කොටස් ටික නම් කරන්න ඕන මොළය හරි මස්තිෂ්කයේ සුෂුම්නාව අනු මස්තිෂ්කයේ සුෂුම්නාව ශීර්ෂකයේ ටික තනියම නම් කරන්න පුළුවන් වෙන්න ඕන වකුගඩු ඊළඟ වකුගඩුනේ හරි ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන මට කරපුවයි දාන්න ඕන ගෲප් එකට ෆොටෝස් ගාලා හොඳයි අපි යන යමු 10 වෙනි පාඩමට විද්‍යුතය
විද්‍යුතය. හරි. ඔව්. මොකද්ද විද්‍යුතය කියලා කියන්නේ? විදුලිය කියලා කියන්නේ මොකද්ද නේ? විදුලිය කියලා කියන්නේ ශක්තිය. ශක්ති ප්‍රභේදයක් තමයි විද්‍යුතය කියලා කියන්නේ. එතන ඔයාලා දන්නවනේ විදුලිය නිපදවන හැටි නේද? විදුලිය නිපදවන අපි ජල විදුලි බලාගාර වලින් අපි විදුලිය නිපදවනවා. සූර්ය කෝෂ මගින් විදුලි බලය නිපදවනවා. ඊට අමතරව තාප විදුලි බලාගාර මගින් නේද? නොරොච්චෝලේ එහෙම තියෙන තාප විදුලි බලාගාරය, ගල්ලංගුරු විදුලි බලාගාරය. ඔය හැම එකකම විදුලිය නිපදවනකොට විදුලි ජනකය නැත්නම් අපි කියන මොකද්ද? තියෙන ලොකු විශාල ඩයිනමෝවක් තියෙනවා. විශාල ඩයිනමෝවක් තියෙනවා. හරි? එතකොට මේ ඩයිනමෝවට හයි කරලා තියෙනවා තල බඹරයක්. නේද? මේ ඩයිනමෝවට හයි කරලා තියෙනවා තල බඹරයක් මෙහෙම. කැරකෙන තල බඹරයක් හයි කරලා තියෙනවා. හරි? මේ විශාල තල බඹරයක් හයි කරලා තියෙනවා. එහෙම පෙති පෙති වගේ තියෙනවා. නැත්තම් මෙහෙම ගත්තොත් එහෙම ඔන්න ඔය වගේ හැඩයට පෙත්ත තියෙනවා නේ. හරි? මෙන්න මේ වගේ හැඩයක තියෙනවා මේ තල බඹරේ පෙත්ත. හරි? එතකොට මේකට විශාල එක්ක ජල පහරක් මේකට ගැටීමන සලස්සනවා. එක්ක විශාල ජල පහරක්. වේගවත් ජල පහරක්. ගැටීමන සලස්සලා මෙයා කරකවන්න සලස්සනවා. ඊට පස්සේ ඒකෙන් මේ ඩයිනමෝ වගේ විදුලිය නිපදවනවා. ඒක වෙනම කතන්දරයක්. ඒක වෙනම ඉගෙන ගන්න ඕන දෙයක්. එක්ක ජල පහරක් සලස්සනවා. මේක ජල විදුලි බලාගාර තුල සිද්ධ කරනවා. ඊට අමතරව තාප විදුලි බලාගාර වල මොනවද කරන්නේ? මේකට හුමාලය තමයි වැටෙන්න සලස්සන්නේ. හුමාලය. හරි? වතුර රත් කරලා පිටත් වෙන වේගවත් හුමාලය අධික වේගයෙන් ගමන් කරනවා පුතා. හරිද? ඔයාලා වතුර කේතලයක් උණු කරනකොට එහෙමනේ කේතලයෙන් පිට වෙන හුමාලය වේගයෙන් විදිනවා. එක්ක හුමාලය මේකට වදින්න සලස්සන. ඒක හුමාලය කවුද දෙන්නේ? හුමාලය දෙන්නේ තාප විදුලි බලාගාරවල. හුමාලය දෙන්නේ තාප විදුලි බලාගාරවල. ඒ කියන්නේ ඉන්ධන විදිහට ගල්ලඟුරු දහනය කරවලා වතුර රත් කරලා ඒ මගින් නිකුත් වෙන හුමාලය මගින් තමයි මේ තල බඹරේ කරකවන්නේ. තාප විදුලි බලාගාර. හරි? එහෙම නැත්නම් මේක කරකවන්න පුළුවන් සුළං පාරකින්. වේගවත් සුළං පාරක් සලස්සන්නත් පුළුවන්. වේගවත් සුළං පාරක් මේකට වද්දලා කරකවන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ සුළං මෝල් මගින් නේ. අර තියෙන ලොකු සුළං මෝල් හම්බන්තොට තියෙනවා. ඊට පස්සේ මන්නාරම තියෙන තම්බපවණි කියලා සුළං විදුලි බලාගාරයක් තියෙන මන්නාරම. අන්න ඒකෙන් විදුලි නිපදවන්නේ සුළං මෝල මගින්. එහෙම නැත්නම් කෙලින්ම මේක එන්ජින් එකක් මගින් එන්ජින් එකක්. දැන් ඔයාලා ගෙවල් වල තියෙන පොඩි ජෙනරේටර්ස් තියෙන. ඒ කියන්නේ පොඩි එන්ජින් එකක්. හරි? එන්ජින් එකක් ක්‍රියාත්මක කරලා මේ ඩයිනමෝව වැඩ කරවන්න පුළුවන්. අන්න එහෙම එකක් තමයි තියෙන ඔය කැලණිතිස්ස විදුලි බලාගාරය. කැලණිතිස්ස විදුලි බලාගාරය. ඒකට පාවිච්චි කරන්නේ එක්ක ඩීසල්, එහෙම නැත්නම් දැවි තෙල් වගේ ඉන්ධනයක් තමයි එතෙන්දි භාවිතා කරන්නේ. කොහොම හරි ඔන්න ওই විදිහට නිපදවන විදුලිය තමයි අපිට AC කරන්ට්. AC විදිහට අපිට ලැබෙනවා. අපේ ගෙවල් වලට එන්නේ මෙහෙම නිපදවන විදුලි බලය. AC කියන්නේ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක් එනවා. ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාව දෙපැත්තට යනවා. හරි? මෙයාගේ සංඛ්‍යාතය කීයද? හර්ට්ස් 50යි. සංඛ්‍යාතය හර්ට්ස් 50යි. ඒ කියන්නේ රැහැනේ 50 පාරක් එහාට මෙහාට ඔය ගෙවල් දෙන විදුලිය ගමන් කරනවා. දෙපැත්තට ගමන් කරනවා. ප්‍රත්‍යාවර්ත. ඊට අමතරව තියෙනවා DC කියලා නේ. DC කරන්ට් එක. සරල දාර. අන්න DC
තියෙනවා මොකේද? වියලි කෝෂ තුල. වියලි කෝෂ බැටරි ටෝච් බැටරි එහෙම නැත්නම් පෙන් ටෝච් බැටරි අන්න ඒ තුල තියෙනවා ඔන්නෝම තියෙනවා. හරි. එතකොට මේක ඇවිල්ලා 1.5 වෝල්ට්. බැටරි එක ගහලා තියෙනවා 1.5 වෝල්ට්. එතකොට බැටරි එක තියෙනවා අග්‍ර දෙකක් නේද? අපි බැටරි එකක් අයිනොත් එහෙම බැටරි එක තියෙනවා අග්‍ර දෙකක්. මේ උඩ පැත්ත අර තොප්පිය වගේ තියෙන කැල ධනාග්‍රය මේ යට පැත්තේ. ඔන්නෝම තියෙන්නේ. මේක ඍණාග්‍රය. ධන ඍණ. අග්‍ර දෙකක් තියෙනවා. එතකොට දැන් මේ පරිපතය. එතකොට මේ පරිපතය තුළට අපි මේ වගේ වියලි කෝෂ දෙකක් සම්බන්ධ කරලා අපි මෙතන ස්විච් එකක් තියෙනවා. මේ බල්බයක් තියෙනවා. මේ බල්බේ පත්තු කරනකොට මොකද වෙන්නේ? විද්‍යුත් නේද? විදුලිය මේ පරිපතය තුල ගමන් කරනවා. එතකොට මොකද්ද විදුලිය කියලා කියන්නේ? ආරෝපණ, විද්‍යුත් ආරෝපණ. සම්නෝර්ත පරිපතයකින් බලන විද්‍යුත් ආරෝපණ. විද්‍යුත් ආරෝපණ අන්න හරියෝ. විද්‍යුත් ආරෝපණ. හරි. එතකොට බැටරි එක ධනාග්‍රයේ ආරෝපණ ප්‍රමාණය වැඩි. මේ බැටරි එක ධනාග්‍රයේ ආරෝපණ ප්‍රමාණය වැඩි. ඒකයි ධන නේ වැඩි අගය. ධන. ආරෝපණ ප්‍රමාණය වැඩි. ඍණාග්‍රයේ ආරෝපණය අඩුයි. හරි. එතකොට මොකද කරන්නේ? අපි මෙයාව කම්බියක් මේව සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? මේ ධනාග්‍රයේ ආරෝපණය වැඩිනේ. ඒතර වැඩි තැනේ ඉඳලා අඩු තැනට ගමන් කරනවා ආරෝපණ. වැඩි තැනේ සිට අඩු තැනට ගමන් කරනවා. ආරෝපණ වැඩි තැනට අපි කියනවා විද්‍යුත් විභවය වැඩි. මෙතෙන්දී අපිට නමක් කියනවා විද්‍යුත් විභවය වැඩි ආරෝපණ වැඩි තැන. මෙතන විද්‍යුත් විභවය අඩුයි. හරි? එතකොට මේ ධනාග්‍රයේ විද්‍යුත් විභවය වැඩි. විද්‍යුත් විභවය කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගත්තා නෙමෙයි. විද්‍යුත් විභවය ධනාග්‍රයේ වැඩි කියන ආරෝපණ ප්‍රමාණය වැඩි. ඍණාග්‍රයේ විද්‍යුත් විභවය අඩුයි. මේ දෙකේ අතර වෙනස මේ විද්‍යුත් විභවය වෙනස ධන සහ ඍණ අතර තියෙන විද්‍යුත් විභවය වෙනස තමයි මේ වෝල්ට් වලින් දීලා තියෙන්නේ 1.5යි. වෝල්ට් වලින් දීලා තියෙන මේ බැටරියේ තියෙන විද්‍යුත් විභවයේ වෙනස ඍණ වලට සාපේක්ෂව ධනාග්‍රයේ තියෙන ආරෝපණ ප්‍රමාණය වෝල්ට් වලින් මැරලා කියලා තියෙනවා 1.5ක් වැඩි. හරි? එතකොට විද්‍යුත් විභවය වැඩි තැනක සිට විද්‍යුත් විභවය අඩු තැනකට නේද? විද්‍යුත් ආරෝපණ ගමන් කිරීමට අපි කියනවා මොකද්ද? විද්‍යුත් ධාරාවක් කියලා කියනවා. විද්‍යුත් ධාරාවක්. හරි? එතකොට මෙයා මේ විද්‍යුත් ධාරාව යනකොට නිකන් යන්නේ නැහැ. මේ ළඟට මොකක් හරි අපි උපකරණයක් හල් කරලා තිබුණොත් විද්‍යුත් උපකරණයක් හල් කරලා තිබ්බොත් එයා ක්‍රියාත්මක කරගෙනම තමයි එයා යන්නේ අනිත් පැත්තට. හරි? නිකන් යන්න මොකක් හරි මේ යන අතරේ අපි යාගෙන් වැඩක් ගන්නවා. එක්කෝ විදුලි බල්බයක් හයි කරලා තියන්න පුළුවන්. නැත්නම් රේඩියෝ එකක් ওই මැදට හයි කරලා තියන්න පුළුවන්. නැත්නම් රූපවාහිනියක් හයි කරලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලි කේතලයක් හයි කරලා තියන්න පුළුවන්. නැත්නම් විදුලි අයන් එකක් හයි කරලා තියන්න පුළුවන් නේද? ස්ට්‍රීට් එක. හරි ඔය වගේ මොකක් හරි විදුලි උපකරණයක් මේ පද්ධතියේ බැද හයි කරලා තියෙනවා. ඒතර ආරෝපණ ගමන් කරනකොට එයාවත් ක්‍රියාත්මක කරගෙන තමයි යන්නේ අනිත් පැත්තට. හරිද? right. එතකොට විද්‍යුත් විභවය වැඩි තැනක සිට විද්‍යුත් විභවය අඩු තැනක දක්වා විද්‍යුත් ආරෝපණ ගමන් කිරීමට අපි කියනවා විද්‍යුත් ධාරාවක් කියලා කියනවා. හරි? එතකොට ඒ විද්‍යුත් ධාරාව ගලන මාර්ගය අපි කියනවා මොකද්ද? විද්‍යුත් පරිපථයක් කියලා කියනවා.
එතකොට මේ මම යන්නේ විද්‍යුත් පරිපථය. හරි? විද්‍යුත් ධාරාවක් කරන මාර්ගය විද්‍යුත් පරිපථය. මේ මැද තියෙන බල්බ් එකක්. මම බල්බ් එක යන්නේ නැහැ. බල්බ් එකේ සංකේත තමයි යන්නේ. බල්බේ සංකේතය. හරි? දැන් මම මෙතන බැටරි දෙකක් සාමාන්‍ය ඇටකින්ද මම මෙතන බල්බ් එක මඳින්න. නැත්නම් ගැලපෙන්නේ නැහැනේ. හරි? ඕනම බල්බ් එකක් අඳිනවා. හරි? එතකොට මේ බල්බේ මෙන්න මෙතෙන් හයි කරනවා ධනාංගය. මෙන්න මෙතෙන් හයි කරනවා ඍණාංගය. ඔන්න දැන් මේ අවස්ථාවේ මෙයාපත් වෙන්නේ නැහැ. මම විසන්දි කරලා තියෙන්නේ. හරි? මම මෙයා සම්බන්ධ කරොත් දැන් මේක සංවෘත පද්ධතිය. හරි? දැන් මේ පරිපථය සංවෘතයි. සංවෘතයි කියන්නේ ස්විච් එක දාලා තියෙන හින්දා. ස්විච් එක දාපු අවස්ථාවට අපි කියනවා මේක සංවෘත පද්ධතියක් කියලා කියනවා. ස්විච් එක දාපු නැති අවස්ථාවක මේක විවෘත පරිපථයක්. ආ මේක ඒකට විවෘත පරිපථයක්. ඒක විවෘත පරිපථයක් තුලදී බල්බ් එක පත් වෙන්නේ නැහැ. හරි? ඇයි ඒ ධාරාවක් ගලන්නේ නැහැ. ධාරාවක් ගලනවා නම් මේක සංවෘත කරන්න ඕනේ. ඒ කියන්නේ මම මේ ස්විච් එක දාන්න ඕනේ. ස්විච් එක දානවා. හරි? රයිට්. ලියා ගන්නකො විද්‍යුත් කියලා ලියාගෙන කරලකුණක් දාලා ලියා ගන්න. සන්නායකයක් තුලින් විද්‍යුත් ආරෝපණ ධාරාවක් ගලා යාම විද්‍යුත් ධාරාවක් ලෙස හඳුන්වයි. සන්නායකයක් තුලින් විද්‍යුත් ආරෝපණ ධාරාවක් ගලා යාම විද්‍යුත් ධාරාවක් ලෙස හඳුන්වයි. ඒකට යටින් කියන තරලකුණක් දාලා විද්‍යුත් ධාරාවක් ගලා යන මාර්ගය විද්‍යුත් ධාරාවක් ගලා යන මාර්ගය විද්‍යුත් ධාරාවක් ගලා යන මාර්ගය විද්‍යුත් පරිපථයක් ලෙස හඳුන්වයි. විද්‍යුත් ධාරාවක් ගලා යන මාර්ගය විද්‍යුත් පරිපථයක් ලෙස හඳුන්වයි. හරි. ඊට යටින් ලියන්න විද්‍යුත් පරිපථයේ සුවිචය විද්‍යුත් පරිපථයේ සුවිචය විද්‍යුත් පරිපථයේ සුවිචය දැමූ විට එය විද්‍යුත් පරිපථයේ සුවිචය දැමූ විට එය වරහන් ඇතුළේ ස්විච් ඔන් කියන එක ස්විච් ඔන් විද්‍යුත් පරිපථයේ ස්විචේ දැමූ විට ස්විච් ඔන් පරිපථයේ සංවෘත වේ
පරිපතය විසන්ධි කළ විට පරිපතය විසන්ධි කළ විට ඒ කියන්නේ ස්විච් ඔෆ් පරිපතය විසන්ධි කළ විට පරිපතේ විසන්ධි කළ විට එය විවෘත පරිපතේකි. එය විවෘත පරිපතේකි. එය විවෘත පරිපතේකි. ධාරාවක් ගැනීම සඳහා විද්‍යුත් ධාරාවක් ගැනීම සඳහා විද්‍යුත් ධාරාවක් ගැනීම සඳහා විද්‍යුත් ධාරාවක් ගැනීම සඳහා පරිපතේ සංවෘත වී තිබිය යුතුය. විද්‍යුත් ධාරාවක් ගැනීම සඳහා පරිපතේ සංවෘත වී තිබිය යුතුය. හරි ඔව් ලියාගන්න මේක සංවෘත පරිපතයක් හඳගන්න සංවෘත පරිපතය විවෘත පරිපතය तो සංවෘත පරිපතේ බල්බේ දැල්වේ බල්බය දැල්වේ මෙතන බල්බය දැල් නොවේ නේ ඒකෙන් දන්නවනේ අපේ ධාරා විද්‍යුතිය පිළිබඳ 7 වෙනි පාඩම කරනකොට අපි ඉගෙනගෙන තියෙන්නේ ඔය පරිපත සටහනේම 7 වෙනි පාඩම කරද්දී පරිපත සටහනේම ඉගෙනගෙන තියෙන්නේ ඉවරද දැනගෙන නෑ ඉවරයි. දැන් එතකොට මම ආය මේ විදිහට අඳින්නේ නැහැ. මම අඳින්නේ පරිපත සටහන නේ. පරිපත සටහන තමයි අඳින්නේ. අදලි ඉවරයි සර්. right. මාතෘකාව ලියා ගන්න කෝෂ හා බල්බ සම්බන්ධ කරන විවිධ ආකාර මාතෘකාව කෝෂ හා බල්බ සම්බන්ධ කරන විවිධ ආකාර
කෝෂ හා බල්බ සම්බන්ධ කරන විවිධ ආකාර. ඒ අර්ථ ලියන්න අනුමාතකාව ශ්‍රේණිගත කෝෂ පද්ධති. ශ්‍රේණිගත කෝෂ පද්ධති. මොකද්ද ශ්‍රේණිගත කෝෂ පද්ධතිය කියලා කියන්නේ? අපි දැන් බැක්ටීරියක් නේ. බැක්ටීරියක ධනාග්‍රය ඒ කියන්නේ අන්න හරි. දැන් මෙහෙම බැක්ටීරියක් තියෙනවා. බැක්ටීරි දෙකක් හෝ ඊට වඩා වැඩි අවස්ථාවල් වලදී එතකොට මේ බැක්ටීරියේ ධනාග්‍රය මේ බැක්ටීරියේ ඍණාග්‍රයට සම්බන්ධ වෙලයි තියෙන්නේ. ඔන්න මේක ඍණාග්‍රය, මේ පැත්තේ ධනාග්‍රය. හරි? අපි තවත් බැක්ටීරියක් ඇඳුවොත් එහෙම එතකොට මේකේ ආයේ ධන මේකේ ඍණයට සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන ධන තියෙනවා. හරි? මෙන්න මේ විදිහට පරිපථයක් තුල බැටරි සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි මේකට කියනවා ශ්‍රේණිගත කෝෂ පද්ධතියක් කියලා කියනවා. මේකේ පරිපථ සටහන ඇඳුවොත් එහෙම ඍණ ධන ඔන්න ඔය විදිහට. ඔන්න පරිපථ සටහන බැටරි තුනක් ඈ. ඒතර මෙතන ඍණ මේ දිගීර ධන ආයත ඍණ ධන. ඔන්න ඔය විදිහට තමයි පරිපථය තුල කෝෂ අපි සකස් කරලා තියෙන්නේ. සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම සම්බන්ධ වෙලා තියෙන අපි කරන ශ්‍රේණිගත කෝෂ පද්ධතියක් කියලා කියනවා. ශ්‍රේණිගත කෝෂ පද්ධතියක් කියලා කියනවා. හරි? කරනවා මේක උඩින් මෙහෙම බල්බයකට මම මේක සම්බන්ධ කරනවා. ඔන්න ශ්‍රේණිගත කෝෂ පද්ධතිය. එක පේජයක තියෙනවා. එතකොට මේකෙදි මේකෙදි මෙහෙම දෙයක් තියෙනවා. මේකෙදි පුතේ දැන් අපි එක බැක්ටරියක් මුලින්ම දැම්මොත් එහෙම. හරි? මම මුලින්ම එක බැක්ටරියක් දාන්න. එක බැක්ටරියක් නෙවෙයි බැක්ටරි දෙකක්. බැක්ටරි දෙකක් සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා බලනවා මම මේකේ බල්බේ දීප්තිය. බල්බේ පත්තු වෙන දීප්තිය කොහොමද කියලා බලනවා. ඕනනම් මට මේක මනින්නත් පුළුවන් වෝල්ට් මීටරයකින්. වෝල්ට් මීටර අපි V අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ. ඒක එතකොට මේ අපි මනින උපකරණයක දෙපැත්තෙන් සමාන්තරව තමයි වෝල්ට් මීටරේ සම්බන්ධ කරන්නේ. හරි? ඔයාලා මතක ඇති. අපි ගැල්වනෝමීටර ඇමීටර එහෙමනම් මේ පරිපථයේ තුනට තමයි සම්බන්ධ කරන්නේ. G ගැල්වනෝමීටරේ. පරිපථයේ තුනට. හරි? ගැල්වනෝමීටර සම්බන්ධ කරන්නේ එහෙම. හැබැයි මේ විදිහට අපි වෝල්ට් මීටර සම්බන්ධ කරන්නේ නැහැ. මෙහෙම වෝල්ට් මීටර සම්බන්ධ කරොත් වැරදි. හරි? අපි වෝල්ට් මීටර සම්බන්ධ කරන්නේ අපිට මනින්න අවශ්‍ය උපකරණය. ඒ කියන්නේ උපකරණයට සම්බන්ධ වන ධන සහ ඍණ අග්‍ර වල අතර තියෙන වෝල්ට් වෙනසනේ විභවාන්තරයේ වෙනසනේ වෝල්ට් මීටරේ මනින්නේ. මේ බල්බයට සැපෙන විදුලියේ විභවාන්තරය තමයි වෝල්ට් මීටරේ මනින්නේ. ඒකින්ද අපි මේක සම්බන්ධ කරන්නේ උපකරණයට සමාන්තරව. මෙන්න මේ විදිහට. වෝල්ට් මීටරේ සම්බන්ධ කරා. එතකොට මම මුලින්ම බැටරි දෙකක් දාලා බලනවා. බැටරි දෙකක් දාලා බලනකොට එතකොට මේ බැටරි දෙකේම එකතුනේ එකක් 1.5යි මේ පැත්තලුත් මම තව 1.5ක් දාලා තියෙනවා. හරි? එතකොට මෙතන බල්බේ යම්සි දීප්තියක් අපිට පේනවා. වෝල්ට් මීටරේ පාඩාංගයක් ගන්න පුළුවන්. අපි නිකමට හිතමුකෝ දැන් මෙතන බැටරි දෙකක් තියෙන හින්දා වෝල්ට් මීටරයේ 3යි. වෝල්ට් 3යි.
මම තව පැත්තක් එකතු කරනවා මෙතන. වෝල්ට් 4.5යි. ඔව්. ඔන්න ඉන්න ඍණ ධන ඔව්. එතකොට මම තව පැත්තක් මෙතෙන් එකතු කරපුවාම මට පේනවා දැන් මේ බල්බේ දීප්තිය අර දෙකක් හයි කරාට වඩා වැඩියෙන් පත්තු වෙනවා. දීප්තිය වැඩි. හොඳට එළිය එනවා. වෝල්ට් මීටරයක් ගියත් වැඩි වෙලා තියෙනවා. හරි? මුලින් වෝල්ට් 3ක් තිබ්බනම් දැන් වෝල්ට් 4.5ක් වෙලා තියෙනවා. මම තව පැත්තක් දැම්මොත් එහෙම මේ බල්බේ දීප්තිය තවත් වැඩි. වෝල්ට් මීටරයක් ගියත් එන්න වැඩි. ඒ කියන්නේ මම ශ්‍රේණිගත සම්බන්ධයකදී කෝෂ ප්‍රමාණය වැඩි කරගෙන යාමේදී ඒ බල්බේ දීප්තිය එන්න වැඩි වෙනවා. ඒ වගේම තමයි වෝල්ට් මීටරය අගයත් එන්න වැඩි වෙනවා. අන්න ওই කාරණා දෙක හොඳට මතක තියාගන්න ඕන ශ්‍රේණිගත පද්ධතියකදී කොහොමද වෙන්නේ කියලා. right. ලියාගන්න මම මේ තරලකුණ දාලා එක් කෝෂයක ධනාග්‍රය වරහන් ඇතුලේ ධන කියලා ලියන්න. එක් කෝෂයක ධනාග්‍රය අනෙක් කෝෂයේ ඍණ අග්‍රයටත් ඍණ කියලා දාන වරහන් ඇතුලේ එක් කෝෂයක ධනාග්‍රය අනෙක් කෝෂයේ ඍණ අග්‍රයටත් අනෙක් කෝෂයේ ඍණ අග්‍රයටත් එම කෝෂයේ ඍණ අග්‍රය අනෙක් කෝෂයේ ධනාග්‍රයටත් අනෙක් කෝෂයේ ධනාග්‍රයටත් සම්බන්ධ වනසේ කෝෂ දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් පරිපතයක් තුල සම්බන්ධ කිරීම ශ්‍රේණිගත කෝෂ පද්ධතියක් ලෙස හඳුන්වයි. කෝෂ දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් පරිපතයක් තුල සම්බන්ධ කිරීම ශ්‍රේණිගත කෝෂ පද්ධතියක් ලෙස හඳුන්වයි. හරි? ඒක කටපාඩම් කරගන්න එපා. මුලින් දැන් මොනද? එක් කෝෂයක ධනාග්‍රය
එක් කෝෂයක ධනාග්‍රය අනෙක් කෝෂයේ ඍණාග්‍රයටත් එම කෝෂයේ ඍණාග්‍රය අනෙක් කෝෂයේ ධනාග්‍රයටත් සම්බන්ධ වනසේ කෝෂ දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් සම්බන්ධ කිරීම ශ්‍රේණිගත කෝෂ පද්ධතියක් ලෙස හඳුන්වයි. සම්බන්ධ කිරීම ශ්‍රේණිගත කෝෂ පද්ධතියක් ලෙස හඳුන්වනවා. ඔව්. මෙන්න මේ රූපේ නගන්නකො ඉස්සෙල්ලා. මේ රූපේ නගන්න. මේකත් නගන්න. මේකයි දෙකම නගන්න. ಅದೆಲ್ಲ ಇವರයි කියලා කියන්න. right. ඇඳලා ඉවරයි. හරි. ඊළඟ ලියන්න. 1.5 වෝල්ට් 1.5 V 1.5 වෝල්ට් වියලි කෝෂ භාවිතා කර පහත අයුරින් කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට පහත අයුරින් කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. පහත අයුරින් කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. පළවෙනි අවස්ථාව බල්බේ තියෙනවා පරිපතේ එනවා ධන ඍණ එක අවස්ථාවක්. ලෝක දැන් ඇඳ ගන්න ඕනේද? මේක ඇඳ ගන්නවා. පළවෙනි අවස්ථාව
1.5 වෝල්ට්. දෙවෙනි අවස්ථාව එකම බල්බය බැටරි දෙකක් හයි කරලා තියෙනවා. ධන ඍණ. දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවේදී ඔව්. එතකොට මෙතෙන්දී පළවෙනියටම එක බැටරියක් සම්බන්ධ කරලා තියෙනවා. දැන් මේක ශ්‍රේණිගත සම්බන්ධයක් නෙවෙයි. දැන් මේ එකයි නෙදීනේ. හරිද? දැන් මේක ශ්‍රේණිගත සම්බන්ධයකුත් නෙවෙයි සමාන්තරගත සම්බන්ධයකුත් නෙවෙයි. දැන් මේක එකයි තියෙන්නේ. බැටරි දෙකකට වඩා වැඩි වුණොත් තමයි ඒක ශ්‍රේණිගත සම්බන්ධයක් වෙන්නේ. හරි නැත්නම් සමාන්තරගත සම්බන්ධයක් වෙන්නේ හරි බැටරි දෙකක් හෝ දෙකට වඩා වැඩි වෙන්න ඕන. හරි? එතකොට දෙවෙනි එක ශ්‍රේණිගතව තියෙන්නේ, තුන්වෙනි එක ශ්‍රේණිගතව තියෙන්නේ. පළවෙනි එකේ මම එක බැටරියක් දාලා බලපුවාම හරි දැන් මම මේකෙන් බලා ගන්නවා බල්බේ දීප්තිය කොහොමද කියලා. වෝල්ට් මීටරයක් ගන්නවා. අපි හිතමු මේකේ මේ විදිහටම කරන්ට් එක ගලනවා. මේ කම්බි තුලින් යනකොට ශක්ති හානියක් වෙන්නේ නැහැ කියලා අපි හිතුවොත් එහෙම 1.5ක් කියලා අපි තමයි දෙපැත්තේ මේකේ පෙන්නනවා කියලා අපි හිතමු. හරි. දෙවෙනි අවස්ථාවේදී මීට වඩා බල්බේ දීප්තිය වැඩි. ඇයි ඒ බැටරි දෙකක්ම සම්බන්ධ කරලා තියෙන නිසා. හැබැයි ශ්‍රේණිගතව. වෝල්ට් මීටරයක් ගියත් වැඩි. තුන්වෙනි අවස්ථාවේදී දෙවෙනි අවස්ථාවට වඩා වැඩි බල්බේ දීප්තිය. ඕක තමයි නිරීක්ෂණය. right. ලියන්න යටින් තරලකුණක් දාලා ඉහත විද්‍යුත් පරිපථවලදී දෙවන අවස්ථාවේදී කෝෂ දෙකක්ද තුන්වන අවස්ථාවේදී කෝෂ තුනක්ද රායි ටිකක් කියන්නකො මුලින්ම. ඉහත විද්‍යුත් පරිපථවලදී හරිද? දෙවන අවස්ථාවේදී කෝෂ දෙකක්ද තුන්වන අවස්ථාවේදී කෝෂ තුනක්ද ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. ඒකටම ලියන්න. එම එක් අවස්ථාවලදී
එම එක් එක් අවස්ථාවලදී වෝල්ට් මීටරයේ පාඨාංකය සහ වෝල්ට් මීටරයේ පාඨාංකය වෝල්ට් මීටරයේ පාඨාංකය සහ බල්බයේ දීප්තිය පිළිබඳ නිරීක්ෂණ වගුගත කරන්න ඔව් අවස්ථාව සම්බන්ධ කර ඇති කෝෂ ගණන නේ කෝෂ ගණන වෝල්ට් මීටරයේ පාඨාංකය බල්බයේ දීප්තිය හරි මේක ඔයාලා කොටුවක් විදිහට දාන්න. දැන් මේ පළවෙනි අවස්ථාව. කෝෂ 1. වෝල්ට් මීටරේ පාඨාංකය අපි හිතුවොත් එමේ 1.5යි කියලා. බල්බේ දීප්තිය සාමාන්‍යයි. දෙවෙනි අවස්ථාවේදී කෝෂ 2යි. එතන වෝල්ට් මීටරේ පාඨාංකය මෙතන මොකද වෙන්නේ? 1.5 කෝෂනේ අපි සම්බන්ධ කරේ. මේ දෙක එකතු වීමක් වෙනවා. එතකොට 3යි. බල්බේ දීප්තියෙන් වැඩි. දීප්තිය වැඩි වේ. හරි? එකට සාපේක්ෂව දෙකේ දීප්තිය වැඩි. තුන්වෙනි අවස්ථාව. කෝෂ ගණන 3යි. 4.5 වෝල්ට්. දීප්තිය ඉතාමත් වැඩි. දීප්තිය ඉතා වැඩි. මේක කොටුවක් ගහලා වල කොටු අතරේ ඇඳ ගන්න නෑ වගුවක් විදියට. ඉවරයි නේද? right. නෑ හරි නේද? නෑ
හරි 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 එදගන්න. ඉවරයි සර්. හරි. යටින් තර ලකුණක් දාලා ලියන්න. ඉවරයි සර්. ඔව්. තර ලකුණක් දාලා ලියන්න. ශ්‍රේණිගත සම්බන්ධයේදී එක් එක් කෝෂවල සර් මොකද්ද සර් ආයේ කියන්න. ශ්‍රේණිගත සම්බන්ධයේදී එක් එක් කෝෂවල වෝල්ටීයතාවය එකිනෙකට එකතු වේ. එක් එක් කෝෂවල වෝල්ටීයතාවය එකිනෙකට එකතු වේ. ඒකට පුතා මෙහෙම ලියන්න. ශ්‍රේණිගත සම්බන්ධයේදී කියලා ලියවනේ. ශ්‍රේණිගත සම්බන්ධයේදී කියලා ලියලා ඒකට උඩින් අර මෙන්න එහෙම ලකුණ දාලා මෙතනින් ලියා ගන්න. කෝෂ ගණන වැඩිවීමේදී කියලා ලියා ගන්න. කෝෂ ගණන වැඩිවීමේදී ශ්‍රේණිගත සම්බන්ධයේදී කෝෂ ගණන වැඩිවීමේදී එක් එක් කෝෂවල වෝල්ටීයතාවය එකිනෙකට එකතු වේ. බල්බේ දීප්තියද කෝෂ ගණන වැඩිවීමේදී වැඩි වේ. බල්බේ දීප්තියද කෝෂ ගණන වැඩිවීමේදී වැඩි වේ. බල්බේ දීප්තියද කෝෂ ගණන වැඩිවීමේදී වැඩි වේ. right. මාතෘකාව සමාන්තරගත කෝෂ පද්ධති. මොකද්ද සර්? සමාන්තරගත කෝෂ පද්ධති මාතෘකාව. සමාන්තරගත කෝෂ පද්ධති.
ඔව් මෙතෙන්දි කරන්නේ කොහොමද? මෙතෙන්දි අපි අර පද්ධතියේ කෝෂ සම්බන්ධ කරන්නේ මෙන්න මේ විදියට. දැන් මෙහෙම බැටරිය තියෙනවා. බැටරි එක ඔව් දානවා. අපි දැන් මේ පැත්තට නෙමෙයි බැටරි සෙට් කරන්නේ. ඒක වෙනමම තියෙනවා. තියලා මේ දෙකෙන්ම එන එක තැනකට එකතු කරනවා. හරි? එතකොට මේ දෙපැත්තම එකම විදිහට තියෙනවා. මේ පැත්ත ධනාග්‍රය, මේ පැත්ත ඍණාග්‍රය. මේ බැටරි දෙකේ. මේ දෙපැත්ත මාරු කරන්නේ නැහැ. තේරුණාද? මේ ධනාග්‍ර දෙක එක තැනකට එකතු වෙනවා. ඍණාග්‍ර දෙක තව තැනකට එකතු වෙනවා. හරි? අපි තව බැටරියක් සෙට් කරොත් එහෙම ඕම එකක් සෙට් කරන්න පුළුවන් මෙතෙන්ද මොනවා. ඔන්න මෙහෙම මේ ආකාරයට අපි බැටරි සෙට් කරලා තියෙනවා නම් අපි මේකට කියනවා සමාන්තරගත පද්ධතිය. සමාන්තරගත කෝෂ පද්ධතිය. හරි? එන්න මේ ආකාරයට සමාන්තරගත කෝෂ පද්ධතිය. ධන ඍණ ධන ඍණ ධන ඍණ මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. right ව්‍යාකරණ තල්ලකුණක් දාලා එක්ක ඔව් මම මේක ලියලා අඳගන්න. එක්ක කෝෂවල ධනාග්‍රය එක්තැනකටත් ඍණාග්‍රය තවත් ස්ථානයකටත් එක් කෝෂවල ධනාග්‍රය එක්තැනකටත් ඍණාග්‍රය තවත් ස්ථානයකටත් එකතු වනසේ පරිපතයක් තුල ඇති කෝෂ සැකස්ම සමාන්තරගත කෝෂ පද්ධතියක් ලෙස හඳුන්වයි. ඇති කෝෂ සැකස්ම සමාන්තරගත කෝෂ පද්ධතියක් ලෙස හඳුන්වයි. ඇති කෝෂ සැකස්ම සමාන්තරගත කෝෂ පද්ධතියක් ලෙස හඳුන්වයි. කියලා මෙන්න මේ දෙක අඳගන්න. तो मैं तेरे पारिपत्र सटन है
හරිද? නෑ සර්. හරි සර්. හරි සර්. ඕකේ. හරි. යටින් ලියන්න තව ලකුණක් දාලා සමාන්තරගත ශ්‍රේණි සම්බන්ධයකදී කෝෂ ගණන වැඩි වූවද සමාන්තරගත ශ්‍රේණි සම්බන්ධයකදී කෝෂ ගණන වැඩි වූවද බල්බේ දීප්තිය වෙනස් නොවේ. සමාන්තරගත ශ්‍රේණි සම්බන්ධයකදී කෝෂ ගණන වැඩි වූවද බල්බේ දීප්තිය වෙනස් නොවේ. පද්ධතියේ වෝල්ටීයතාවයද වෙනස් නොවේ. පද්ධතියේ වෝල්ටීයතාවයද වෙනස් නොවේ. ඊළඟ ලකුණ සමාන්තරගත ශ්‍රේණි සම්බන්ධයකදී කෝෂ ගණන වැඩි වූවද බල්බේ දීප්තිය වෙනස් නොවේ. පද්ධතියේ වෝල්ටීයතාවයද වෙනස් නොවේ. ඊළඟ කරුණ කෝෂ සියල්ලම එකතුවෙන් ලබා දෙන වෝල්ටීයතාවය කෝෂ සියල්ලම එකතුවෙන් ලබා දෙන වෝල්ටීයතාවය සර් ඒකටමද සර් ලියන්නේ? වෙනම කෝෂ සියල්ලම එකතුවෙන් ලබා දෙන වෝල්ටීයතාවය කෝෂ සියල්ලම එකතුවෙන් ලබා දෙන වෝල්ටීයතාවය තනි කෝෂයකින් ලබා දෙන වෝල්ටීයතාවයට සමාන වේ. තනි කෝෂයකින් ලබා දෙන වෝල්ටීයතාවයට සමාන වේ. සර් තනි කෝෂයෙන්
තනි කෝෂයෙන් ලබා දෙන වෝල්ටීයතාවයට සමාන වේ. මේක පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව හැඳ ගන්නද? ඔව් වැද ගන්න. ඔන්න දෙවෙනි අවස්ථාව. එතකොට දැන් මේ පද්ධතියේ වෝල්ටීයතාව 1.5යි. හැබැයි මෙතන දැන් බැටරි දෙකක් තියෙනවා. තිබ්බට මේ පද්ධතියේ වෝල්ටීයතාවය ඒත් 1.5ම තමයි. හරි? එකතු වීමක් වෙන්නේ නැහැ. මෙතනත් එහෙමයි. හරි? මෙතන බැටරි ගාන වැඩි වුණා කියලා වෝල්ටේජය වැඩි වෙන්නේ නැහැ පද්ධතියේ. වෝල්ට් මීටරේ එකම වගේ තමයි පෙන්වන්නේ. බල්බේ දීප්තියත් ඒ විදිහමයි. මෙතන ලබා දෙන දීප්තියමයි මෙතනක් තියෙන්නේ. බැටරි ගාන වැඩි වුණා කියලා දීප්තිය වැඩි වෙන්නේ නැහැ. අරකෙත් එහෙමයි. හරි අන්නේ කාරණාව හොඳට මතක තියාගන්න. සමාන්තරගත කෝෂ පද්ධතියකදී කෝෂ ගන්න වැඩි වුණා කියලා වෝල්ටීයතාවය වැඩි වෙන්නේ නැහැ පද්ධතියේ. බල්බේ දීප්තියත් වැඩි වෙන්නේ. හැබැයි මෙතන එක හොඳක් තියෙනවා. හොඳ තමයි අපිට මේකෙන් අපිට බල්බේ පත්තු කර ගන්න ඕන කියලා. හැබැයි අර වගේ ඉක්මනට බැටරි බහින්නේ නැහැ. හරි? දැන් අතන වෙලා තියෙන්නේ බැටරි ගාන වැඩි වුණා. බල්බේ දීප්තිය වැඩි. හැබැයි පද්ධතියේ ආයු කාලය අඩුයි. කියන්නේ වැඩි වෙලාවක් පත්තු කරන් ඉන්න බෑ. හැබැයි මෙතන එහෙම නෙවෙයි. මෙතන බල්බේ දීප්තිය එකමයි. අපිට මෙයා අරයට වඩා වැඩි කාලයක් මේ බැටරි බහින්න නැතුව අපිට තියාගන්න පුළුවන් මේ ක්‍රමයට. හරි මේ ක්‍රමයට අපිට වැඩි බල්බ කීපයක් සම්බන්ධ කරනත් එක බල්බ එකක් පිච්චුනොත් මුළු බල්බ සේරම මේ පත්තු වෙන්නේ නැද්ද? කොහේද? සමාන්තරගතව සම්බන්ධ කරොත් එතෙන්ට අපි යමු වෙනම. දැන් මෙයයින කෝෂ. එක බල්බයක් කෝෂ සමාන්තරගතව මේ තියෙන්නේ. හරි අපි ඊළඟට ඉගෙන ගන්නවා බල්බ සමාන්තරගතවයි බල්බ ශ්‍රේණිගතවයි සම්බන්ධ කිරීම. හරි දැන් මෙතන අපි එක බල්බයක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. හරි? එතකොට මේක ඇඳ ගන්න. මේක ඇඳගෙන යටින් තර ලකුණක් දාලා ලියා ගන්න. අවස්ථා තුනේ අවස්ථා තුනේදීම බල්බේ දීප්තිය
සාමාන්‍යයි. ඒ කියන්නේ දීප්තිය වැඩි නොවේ. අවස්ථා තුනේදීම වෝල්ට් මීටරේ අගය එකම අගයක් ගනී. හැබැයි ඉතින් මෙයා බැටරි බැහැගෙන යනකොට දීප්තිය අඩු වෙනවා. වෝල්ට් මීටරය අගයත් අඩු වෙනවා. අපි මේ කතා කරන්නේ මුල් අවස්ථාවේදී. බැටරි හොඳට තියෙනකොට හොඳ කන්ඩිෂන් එකේ තියෙනකොට තමයි මේ කතා කරන්නේ. නැත්නම් ඉතින් අතෙන්දිත් ඒව තමයි. හරි බැටරි බහිනකොට ඉතින් ඒ දීප්තියත් අඩු වෙනවා වෝල්ට් මීටරය අගයත් අඩු වෙනවා. බැටරි බැහැලම ගියාම වෝල්ට් මීටරය අගය බිඳුවයි. විභවාන්තරය බිඳුවයි. එතකොට වෝල්ට් මීටරයේ එකම අගයක් ගන්න මොකක්ද අගය? 1.5යි. මේ අගය තමයි ගන්න තුනේදීම. හරි සර්. හරි. ඉතින් යටි ලියන්න තලකොණක් දාලා කිසියම් විද්‍යුත් උපකරණයක් කිසියම් විද්‍යුත් උපකරණයක් දිගු කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා කිසියම් විද්‍යුත් උපකරණයක් දිගු කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා දිගු කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දිය යුත්තේ සමාන්තරගත කෝෂ පද්ධතියකින් ලබා ගන්නා විදුලියයි. සමාන්තරගත කෝෂ පද්ධතියකින් ලබා ගන්නා විදුලියයි. සමාන්තරගත කෝෂ පද්ධතියකින් ලබා ගන්නා විදුලියයි. අමුතු සද්දයක් ඇහෙනවනේ. අමුතු සද්දයක් ඇහෙනවද? ඔව් සර් කී දැන්ද?
නෑ සර් පන්තියේ පටන් ගත් වෙලාවේ. පොඩ්ඩක් ඉන්න බලන්න. සර් හැයියෝ කෑ ගහන සද්ද. දැන් හදන්න ගියොත් එහෙම ඒක මේ කරදරයක් වගේ දෙන්නවද? නැත්නම් හදන්න නෑ යන්න පුළුවන්. නෑ කමක් නෑ නෑ සර්. සර්. ඔව් හදට ඔහොම යන්නකෝ ඈ. මට මුලින්ම කිව්වනම් පොඩ්ඩක් ඔක බලන්න තිබ්බා දැන්. ඒක හැමදාම වෙනවා. ඉන්න බලන්න මේ දැන් හදන්න ගියොත් එහෙම මේ කම්පියුටරේ අර ප්‍රෝග්‍රෑම් ගොඩක් රන් වෙනවා මේ වෙලාවේ. එතකොට ඔක ස්ටක් වෙන්න බලයි. හරි අදටම ආ ගන්නකෝ ඈ. ඇහෙනවද මම කතා කරන ඇහෙනවනේ? ඔව් සර්. හරි. හැබැයි මෙහෙම මෙතනදී දැන් මේ සමාන්තරගත එකේදී දැන් මේ බැටරිය හොඳටම ඩෙඩ් වෙලා තිබුණා කියන්නකෝ. බැටරි බැහැලම තිබ්බා කියන්නකෝ. නැත්තම් මේ කොහේ හරි විසන්ධීමක් වෙලා තිබුණා කියන්නකෝ. ඒ මේ පද්ධතියට හානියක් වෙන්නේ නැහැ නේ. බල්බ් එකපත් වෙනවා. සමාන්තරගත පද්ධතියේදී. හරි? අපි හිතනවා මේ මෙතන මේ වයර් එක ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා කියලා. මේ වයර් එක ඩිස්කනෙක්ට් වුණොත් මේ බැටරිය නැහැ කියලා අවුලක් නැහැ. මේ බැටරි දෙකෙන් කරන්ට් එක යනවා නේ. හරි මෙයා ඩිස්කනෙක්ට් වුණා කියන්නකෝ. ඒත් අවුලක් නැහැ. ඒත් මෙයාගෙන් යනවා. ඒත් මෙයාගෙන්පත් වෙනවා. හැබැයි ඉතින් අර ආයු කාලය එතකොට අඩු වෙනවා. හරි? මේ බැටරි අන්න එහෙම එකක් තියෙනවා. ඒතර මේ තනි බැටරිය හරි මෙයා වැඩ කරනවා. මේක බැටරියක් හරි බැටරි දෙකක් හරි අවුල් ගියොත් ගැටලුවක් නැහැ. පද්ධතිය වැඩේ. හැබැයි ශ්‍රේණිගත සම්බන්ධයේදී එහෙම බෑ. ශ්‍රේණිගත සම්බන්ධයේදී බැටරි අතර මනා සම්බන්ධතාවය තියෙන්න ඕන. බැටරි අතර සම්බන්ධතාවය ශ්‍රේණිගත සම්බන්ධයේදී නැති වුණොත් එහෙම බල්බ් එකපත් වෙන්නේ නැහැ. ඕනනම් එකක් ලියන්න යටි තරලකුණක් දාලා ලියන්න. සමාන්තරගත කෝෂ පද්ධතියේදී සමාන්තරගත කෝෂ පද්ධතියේදී යම්කිසි කෝෂයක සමාන්තරගත කෝෂ පද්ධතියේදී යම්කිසි කෝෂයක සමාන්තරගත කෝෂ පද්ධතියේදී යම්කිසි කෝෂයක දෝෂයක් ඇති වුවහොත් හෝ සම්බන්ධතාවයේ ගිලී යෑමක් සිදු වුවහොත් සම්බන්ධතාවයේ ගිලී යෑමක් නේ සම්බන්ධතාවයේ ගිලිහි යෑමක් හෝ සිදු වුවහොත් ඒ විද්‍යුත් උපකරණයේ ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇති නොකරයි.
එය විද්‍යුත් උපකරණයේ ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇති නොකරයි. ඒක තේරුණා නේද? හරි. දැන් මේ බැටරිය මෙතනින් ඩිස්කනෙක්ට් වුණා කියලා ගැටලුවක් නැහැ. ඇයි මේ සම්බන්ධතාවය තියෙනවා. මේ බැටරිය මෙහා වැඩ කරනවා. මෙතනත් එහෙම මේ බැටරි දෙකම ගියා අවුලක් නැහැ. මෙයාගෙන් වැඩ. හරි. ගියා ගන්න මාතෘකාව මල්පපත්. දැන් මට සද්දයක් එන්නේ ඔයාලගේ පැත්තේ. ഘോഷාව. right. මාතෘකාව බල්බ පද්ධතිය. දැන් අද මම පුතා මොබයිල් හොට්ස්පොට් දාගෙන යන්නේ ගිය සතියේ ෆයිබර් කනෙක්ෂන් එකක් ගත්තා. මොකක් හරි ලෝරියක් හරි වැදිලා ලයින් එක කැඩිලා. දැන් දවස් දෙකක් වෙනවා තාමත් හැදුවේ නැහැ. අද හදනකෝ අද හැදුවෙත් නැහැ. සමහරකට වලට මම බොද වෙලා වගේම පේනවා. නෑනේ නේද? නෑ සර් හොඳට පැහැදිලි. right okay. බල්බ පද්ධතිය. නෑ සර් හොඳට පේනවා. පේනවනේ හරියට. වැඩේ කියන්නේ මට අර වීඩියෝ වලට අර අප්ලෝඩ් කරන්න ගියාම තමයි ගැටලුව වෙන්නේ. එතකොට දැන් ෆයිබර් තිබ්බනම් ටක් ගාලා විනාඩි 10න් 15න් අප්ලෝඩ් වෙලා යනවා. දැන් මෙහෙම දාන්න ගියොත් එහෙම පැය ගණන් යනවා අප්ලෝඩ් කරන්න. මේකයි ඔය සමහර කෙනෙකුට පරක් වෙන්නේ. බලමු දැන් හෙට හරි හදයින් හෙට හරි හදුවොත් මම මේකේ රෙකෝඩින් ටික දාන්නම්. එතකොට දුවලා ඔයාලා ඔය ඩිස්කනෙක්ට් වෙන සමහරක් අයට. එතකොට ඒගොල්ලෝ අර වීඩියෝ එක බලන්න. හරි මම ඒකට තමයි දාන්නේ. හරි බල්බ පද්ධතිය. බල්බත් පුතා ඔන්න ඔය විදිහටම අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ශ්‍රේණිගත විදිහට බල්බ සම්බන්ධ කරන්න පුළුවන්. එහෙනම් බල්බ නේද? ඔන්න බල්බ තියෙනවා. හරි. ඒතර මෙයත් අපිට ධන ඍණ ඔන්නම ශ්‍රේණිගතව දෙන්නත් පුළුවන්. හරි. දැන් මෙතන මම බැටරි දීලා තියෙන ශ්‍රේණිගත. කෝෂ ශ්‍රේණිගත සම්බන්ධයක් මෙතන තියෙනවා. ඒ වගේම තමයි බල්බත් ශ්‍රේණිගතව තියෙන්නේ. මේ දෙකම ශ්‍රේණිගත වෙන්න ඕනේ නැහැ. මම මේ මෙතන තනි කෝෂයක් දුන්නත් හරි. එතකොට මෙන්න ශ්‍රේණිගත සම්බන්ධතාවය. බල්බ ශ්‍රේණිගත. හරි. හැබැයි මෙතෙන්දී දැන් මෙහෙම දුන්නම දැන් බල්බ වල දීප්තිය අඩු වෙනවා. බල්බේ දීප්තිය අඩු වෙනවා. අයි මේ එකම කරන්ට් එකෙන් මේ තුනක් පත්තු කරන්න ඕන. එකම විද්‍යුත් ධාරාව. මේ තුනක් පත්තු කරන්න ඕන. එතකොට මේ සාමාන්‍යයෙන් අපි මේ බැටරියෙන් එක බල්බ් එකක් පත්තු කරනවා කියලා හිතන්නකෝ. මේ බැටරියෙන් මම එක බල්බ් එකක් පත්තු කරලා තියෙනවා. එතකොට මෙයාගේ යම්සි දීප්තියක් තියෙනවනේ. හරි මෙයාගේ දීප්තියක් තියෙනවා. මෙයාගේ දීප්තිය සාමාන්‍ය දීප්තියක්. සාමාන්‍ය දීප්තිය තමයි තියෙන්නේ. හැබැයි මම මෙතන තව බල්බයක් දානවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ දෙකේම එළිය අඩු වෙනවා. දීප්තිය අඩු වෙනවා. දීප්තිය අඩු වෙනවා. දෙකේම දීප්තිය අඩු වෙනවා. හරි? මම මෙතන තවත් බල්බ් එකක් දැම්මොත් එහෙම තුනේම මේකටත් වඩා අඩු වෙනවා නේ. මේකටත් වඩා තවත් දීප්තිය වඩාත් අඩු වෙනවා. දීප්තිය තවත් අඩු වෙනවා. ශ්‍රේණිගත බල්බ සම්බන්ධයේදී. හරි? ලියන්න ශ්‍රේණිගත බල්බ පද්ධති.
බල්බ පද්ධතිය කියලා ලියලා මාතෘකාව ශ්‍රේණිගත බල්බ පද්ධතිය. ශ්‍රේණිගත. ශ්‍රේණිගත බල්බ පද්ධතිය. කියලා ලියලා මේක ඇඳ ගන්නකො. ධන ඍණ. ධන ඍණ. එතකොට මෙතනදී මෙයාට ධන ඍණ. ඊට පස්සේ මෙයාට ආයේ ධන ඍණ. මෙයා ධන ඍණ. හරි. ඔන්නෝම තමයි යන්නේ සිද්ධිය. මොකද දැන්දලා? හරි. ඕකේ එතකොට බල්බ් අපි බල්බ් වල රූප දක්වන්න කියනොත් එහෙම මෙන්න මෙහෙමයි. ඔහොම බල්බ් එකක් තියෙනවා. නේද? බල්බ් එකේ ඔන්නෝම තියෙනවනේ. මෙතන තියෙන අර ඊයම් බබුල තියෙනවා නේ. ඊයම් බබුල තියෙනවා මෙතන තියෙනවා සූත්‍රිකාව. හරි. මම මේ පැත්තේ තව බල්බ් එකක් අඳිනවා මෙහෙම. මෙතනත් ඔහොම එනවා නේ. එilla මෙතන ඊයම් සූත්‍රිකාව තියෙනවා. හරි. මම මේ පැත්තේ තව බල්බ් එකක් අඳිනවා. මෙතෙන්දි කොහොමද වයර් එක සම්බන්ධ වෙන්නේ? මේ පැත්තෙන් එන ධනාග්‍රය නේ. මේ පැත්තෙන් එන ධනාග්‍රය මෙතෙන්ට සෙට් වෙනවා. ඒක මාරුණාට කියලා ගැටලුවක් නැහැ. හරි? මේ පැත්තෙන් එන ධනාග්‍රය මෙතෙන්ට සෙට් වෙනවා. ඊට පස්සේ මෙතනනේ ඊ අර බල්බේ මෙතෙන්ටනේ සෙට් වෙන්නේ. මේක තමයි ඍණාග්‍රය. ඍණාග්‍රය සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. හරි මේකට. මෙයා ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ මෙතන නෙවෙයි මෙතෙන්. හරි? මෙයා ගිහිල්ලා මෙතෙන් සෙට් වෙනවා. ඊට පස්සේ මෙතනින් අවුට් වෙන එක ආයෙත් ගිහිල්ලා මෙතෙන් සෙට් වෙනවා. ඊට පස්සේ මෙහෙන් එන එක තමයි බැටරි නේ. බැටරියක් යනකොට එහෙම සර් ඔක ඇඳ ගන්නද? ඇඳ ගන්නද? right බැටරි මේක ධන මේක ඍණ. එතකොට ධන ඍණ මෙතනින් එන වයර් එක ආයෙ මෙතන ධනාග්‍රයට තමයි සෙට් වෙන්නේ. ඊට පස්සේ මේක ඍණ. එයා ආයෙ ගිහලා ධන වලට සෙට් වෙනවා මෙයා ඍණ. ඔන්න ශ්‍රේණිගත බල්බ පද්ධතියකදී වයරින් එක තියෙන විදිය.
හරි සර්. හරිනේ. එතකොට මෙහෙම දෙයක් කොන ඔයාලා මතක තියාගන්න. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ. දැන් මම මේ බල්බ් එක නැහැ කියලා හිතන්න මම මේ බැටරියෙන් දෙනවා සම්පූර්ණ මෙයා. මේ බැටරියෙන් එක බල්බ් එකයි පත්තු කරන්නේ. හරි? මේ කෝෂයෙන් එකයි පත්තු කරනවා. ඕන එතකොට සාමාන්‍ය දීප්තියක් තියෙනවා. මම තව බල්බ් දෙකක් මේකට සෙට් කරාට පස්සේ අර තිබ්බ දීප්තිය අඩු වෙලා තියෙන්නේ. දැන් තුනේම තියෙන්නේ අර මුල් තිබ්බට වඩා අඩු දීප්තියක් තියෙන්නේ. හරි? මේ හැම බල්බ් එකකෙම තියෙන්නේ එකම දීප්තිය හැබැයි අඩුයි. හැබැයි මෙහෙම කරොත් මට මේ මුල් දීප්තිය ගන්න ඕන නම් මේ බල්බ් දෙකේ මම මොකද කරන්න ඕන? එක බැටරියකින් එක බල්බ් එකක් පත් වෙන දීප්තිය මට ගන්න ඕන නම් තව බල්බ් දෙකක් මම මෙතන දාලා තියෙනවා. එකම බැටරිය. මට ඕන නම් මේ බල්බ් එක මෙයා තනි බැටරියෙන් මේ බල්බ් එක පත් වෙන දීප්තිය ගන්න ඕන නම් මම මොකද කරන්න ඕන මෙතෙන්ද? මම කරන්න ඕන මේ දෙකට හරියන්න තව බැටරි දෙකක් මේ පැත්තෙන් ශ්‍රේණිගතව සෙට් කරන්න ඕන. හරි? එතකොට මේ බල්බ් තුනම අන්න මේ මුලින් තිබුණ තනි බල්බ් එක පත් වෙන දීප්තිය මේ තුනක් පත් වෙනවා. පැහැදිලිද මම කියපේ? ඔව් සර්. පැහැදිලි නේද? හරි? ඔව් සර්. මම කරන්න ඕනේ මම මෙතෙන්ද තව අලුතෙන් තව බැටරි දෙකක් සෙට් කරන්න ඕනේ ශ්‍රේණිගතව. සමාන්තරගතව තිබ්බොත් හරියන්නේ නැහැ. හරි? මේ බැටරි දෙක ශ්‍රේණිගතව තමන් තව අලුතෙන් තව බැටරි දෙකක් මෙතෙන්ද දැම්මනම් මේ තුනම අර තනි බැටරියෙන් තනි බල්බ් එක පත් වෙන දීප්තියේ මේ තුනම පත් වෙනවා. අයියේ එකකට එක බැටරිය ගන්න වගේ එතකොට හම්බ වෙලා තියෙන්නේ නේ. එක බල්බ් එකකට එක බැටරිය ගන්න වගේ හම්බ වෙලා තියෙන්නේ. right? හරි. ලියන්න යටින් තඹකුණක් දාලා ශ්‍රේණිගත බල්බ පද්ධතියක බල්බ සංඛ්‍යාව වැඩි වන විට බල්බවල දීප්තිය අඩු වේ. වරන් ඇතුළේ ලියන්න සියලුම බල්බවල දීප්තිය එකම ශ්‍රේණිගත බල්බ පද්ධතියක බල්බ සංඛ්‍යාව වැඩි වන විට බල්බවල දීප්තිය ක්‍රමයෙන් අඩු වේ. වරන් ඇතුළේ ලියන්න සියලුම බල්බ එකම ආකාරයට කියලා ලියන්න. සියලුම බල්බ එකම ආකාරයට දීප්තිය අඩු වේ. වරන් ඇතුළේ සියලුම බල්බ එකම ආකාරයට දීප්තිය අඩු වේ. හරි නැතුව මේකේ වැඩි මේකේ අඩුවෙන් එහෙම නෙවෙයි මේ තුනම එකම විදිහට අඩු වෙනවා.
එකම වර්ගයේ බල්බ් වෙන්න ඕන බයි ඈ. එකම වර්ගයේ බල්බ්. ඊළඟ ලියන්න. ඒකටම ලියන්න. ඒකටම. නමුත් කෝෂ සංඛ්‍යාව වැඩි කිරීමෙන් බල්බ වල දීප්තිය වැඩි කරගත හැක. නමුත් කෝෂ සංඛ්‍යාව වැඩි කර ගැනීමෙන් බල්බ වල දීප්තිය වැඩි කරගත හැක. ඔව්. ඊළඟ කරුණ ලියන්න. වැඩි වෝල්ටීයතාවයක් සහිත පොදු විභව සැපයුමකින් අඩු වෝල්ටීයතාවයක් සහිත බල්බ කිහිපයක් දල්වා ගැනීමට බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කර ගත හැක. right. ලියන්න මාතෘකාව ඊළඟ එක. සමාන්තරගත බල්බ පද්ධති. සමාන්තරගත බල්බ පද්ධති. ඔව්. මෙතෙන්දි මොකටද? සමාන්තරගත. මේ සමාන්තරගතව කියපුවම ඔළුවට එන්න ඕන. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. නේ? මෙන්න මේ තැන් වලට තමයි දාන්න සෙට් කරන්න. හරි? එතෙන්දි කරන්නේ කොහොමද? මෙන්න බල්බ් එක තියෙනවා.
යටනොත් බල්බයක් තියෙනවා. නේ. එතකොට විදුලි සැපයුම ඍණ මේ පැත්තෙන් මේක නේ නේද ගන්න. ධන ඔව් එනගන්න ධන හරි ඔන්නෝ තමයි සමාන්තරගතව තියෙන්නේ විදුලි පද්ධතිය නේ. ඒකට මේක ධනාග්‍රය මේක ඍණාග්‍රය. පද්ධතිය ඍණාග්‍රය මේ පද්ධතිය ධනාග්‍රය මේ. හරි. එහා පැත්ත ගන්න. දෙලක්ක සර්. අදගත්තා නේ. හරි. ඔව් සර්. අනිත් රූපෙත් අඳ ගන්න ඕනද? ඔව් එහා පැත්ත ගන්න ඕනේ. දෙකම අඳගත්තද? මාස ඒක ටිකක් ඉන්න අඳ ගන්න. අනිත් එක අඳ ගන්න. හරිද ඇඳ අඳගත්තා නේ. අපි මෙතෙන්දි මේවා. මෙතෙන්දි අපි දැන් මේ එක බල්බ් එකක් පත්තු කරා කියන්නකො මේ බැටරියේ. එතකොට යම්කිසි දීප්තියක් තිබ්බනේ. හරි. මේ විදිහට සම්බන්ධ කරොත් තවත් බල්බයක් මේ තිබ්බ දීප්තිය මේකේ ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ දීප්තිය අඩු වෙන්නේ නැහැ. තිබුණු මුල් දීප්තිය එහෙමම තියෙනවා. හරි. බැටරිය තියෙනවා අපි එක බල්බ් එකක් පත්තු කරනවා. එතකොට ඒ තියෙන දීප්තිය එහෙමම තියෙනවා තව බල්බ් එකක් මේ විදිහට සම්බන්ධ කරාට. කියන්නේ දීප්තිය අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මෙතෙන්ට මම තව බැටරියක් සෙට් කරොත් එහෙම මේ දෙකේම දීප්තිය එකවර වැඩි වෙන්න පුළුවන්. හරි?
දෙකේම දීප්තිය එකවර වැඩි වෙන්න පුළුවන් මම මෙතන තව බැටරි එකක් සෙට් කරනවා. අපි මේ කතා කරන්නේ එකම බැටරියක් එක බල්බ් එකක් පත්තු කරපු අවස්ථාවකදී එයාගේ තියෙන දීප්තිය වෙනස් වෙන්නේ නැහැ. ඒ බැටරියටම තව බල්බ් එකක් මේ විදිහට සම්බන්ධ කරාම අන්න එහෙම තමයි අපි මේක සංසන්දනය කරන්නේ. හැබැයි මම මෙතන තව අලුතෙන් බැටරියක් දැම්මොත් මේ බැටරි දෙකේම දීප්තිය වැඩි වෙනවා එක වගේ. හරි? ශ්‍රේණිගතව දැම්මොත් ශ්‍රේණිගතව මෙතන තව බැටරියක් සෙට් කරොත් දෙකේම දීප්තිය වැඩි වෙනවා. හැබැයි මම සමාන්තරගතව තව බැටරියක් මේ පැත්තේ එකතු කරාට මේ දෙකේ දීප්තිය වැඩි වෙන්නේ නැහැ. හරි මම මෙතන බැටරිය සමාන්තරගතව මෙතන දැම්මොත් මේ දෙකේ දීප්තිය වැඩි වෙන්නේ නැහැ. අනෝ දැන් තර්කාලුද හිතන්න ඕන. right ලියන්න දරලකුණක් දාලා තරලකුණක් දාලා ලියන්න. ඉහත රූපේ පරිදි ඉහත රූපේ පරිදි ඉහත රූපේ පරිදි පරිපතයක් තුල ඉහත රූපේ පරිදි පරිපතයක් තුල බල්බ සවිකර ඉහත රූපේ පරිදි පරිපතයක් තුල බල්බ සවිකර ඇති විට ඒ සමාන්තරගත බල්බ පද්ධතියක් ලෙස හඳුන්වයි. ඒ සමාන්තර බල්බ පද්ධතියක් ලෙස හඳුන්වයි. මෙහිදී බල්බ දෙකටම පරිපතය මගින් වෙන වෙනමම විදුලිය සපයයි. right පහන් මෙයාට වෙනමම තමයි මේ බැටරියෙන් මෙයාට වෙනම ලයින් එකක් නේ මේ බල්බයට මේ බැටරියෙන් වෙනමම ලයින් එකක් එනවා මෙයාටත් වෙනමම ලයින් එකක් යනවා නැතුව මෙයාට දෙන්නේ නැහැ මේ බැටරියෙන් මේ මෙතනින් මෙතෙන්ට දෙන්නේ නැහැ ශ්‍රේණිගතව කියලා හරි වෙනම පරිපත් මේ ලයින් එකක් තියෙනවා එතකොට මෙතෙන්දී මේ වයර් එක කැඩුනා කියලා මෙයාට ගැටලුවක් නැහැ. මෙතෙන්දී මේ වයර් එක කැඩුනා කියලා මෙයාට ගැටලුවක් නැහැ. එයා පත් වෙනවා. හරි එයා පත් වෙනවා. හැබැයි මෙතන කැඩුනොත් එන දෙකම නැති වෙනවා. දෙකම පත් වෙනවා. මෙතෙන්දී කැඩුනොත් එන. ඒ ප්‍රධානම සැපයුමෙන් කැඩුනොත් එන පත් වෙන්නේ නැහැ. ඊළඟ කරුණ ලියන්න මෙහෙම. සමාන්තරගත බල්බ පද්ධතියේදී
බල්බ ප්‍රමාණය වැඩි වූ විට බල්බ ප්‍රමාණය වැඩි වූ විට බල්බවල දීප්තියෙහි වෙනසක් සිදු නොවේ. බල්බවල දීප්තියෙහි වෙනසක් සිදු නොවේ. බල්බවල දීප්තියෙහි වෙනසක් සිදු නොවේ. හරි. බල්බවල දීප්තියෙහි වෙනසක් සිදු නොවේ. වෙනසක් නම් වෙන්නේ නැහැ. නේද? තනි බැටරියෙන් මෙයා තනියම පත් වුණ එළියම දෙනවා. තව බල්බයක් මේ විදිහට සෙට් කරොත්. හැබැයි මොකද වෙන්නේ? බැටරිය ඉක්මනටම බහිනවා. හරි. මෙතන බැටරිය ඉක්මනටම බහිනවා. එහෙම දෙයක් නෙවෙයි. රයිට්. මේ දෙකම එකම විදිහට තමයි පත් වෙන්නේ. හැබැයි මෙයාගේ ආයු කාලය අඩුයි. මෙයා ඉක්මනටම බහිනවා. හරි. ඔය ඒකට අදාළ නෝට් එක මම ලබන සතියේ දෙන්නම් පුතාලා. මේ දැන් වෙලාවත් හරිනේ. එතකොට මම අදට පන්තිය නවත්තනවා. පන්ති ගාස්තු එහෙම මතක් කරගන්න හරි කැමතියි. ගෙවුම් නැති අය ඉන්නා නම් බල්ලා ගෙවන්න. හරි. එමණ හැමෝම පන්තියට සම්බන්ධ වෙන්න. අකණ්ඩව සම්බන්ධ වෙන්න. තව ඔයාලගේ කවුරු හරි යාළුවෝ හරි එහෙම ඉන්නවා නම් ඒ පොඩ්ඩක් කියලා බලන්න තව එකතු කරගන්න. හරි. එමණ ඕකේ. Good night. Good night, sir. Good night. Good night. Good night.